समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සදැහැති පින්වත් පිරිසත් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාමත් අදත් මේ මොහොතේ සූදානම් වෙන්නේ චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාව යටතේ දේශනා කෙරෙන තවත් එක උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතුනි ඔබට මතක ඇති මේ දිනවල අපි සාකච්ඡා කරනු ලබන්නේ ත්‍රිපිටකයේ අන්තර්ගත තවත් උතුම් සූත්‍ර දේශනාවක්. ඒ තමයි කරණීය මත්ත සූත්‍රය. කරණීය මත්ත සූත්‍රය ඇසුරු කරගෙන සිදු කෙරෙන මේ දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාවේදී අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා සංවේග වස්තු වලින් කරුණු 5ක් සාකච්ඡා කරන්න යෙදුණා. අද මේ දෙවෙනි ධර්ම දේශනාවේදී 6 වෙනි සංවේග වස්තුවේ ඉඳලා අපි ඉදිරියට ධර්ම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි 6 වෙනි සංවේග වස්තුව තමයි අතීතේ අපි මේ සංසාරේ නොඑක් ආත්මවල ඉපදිලා විඳපු දුක් කන්දරාව. මිනිස්යෝ වශයෙන් ඉපදිලා විඳපු දුක් කන්දරාව කොහොමද? පින්නතුනි
ඕන තරම් ආත්මවල අපේ හිස ගසා දාන්න ඇති. අපේ එක කකුලක් කපන්න ඇති. අපේ කකුල් දෙකම කපන්න ඇති. සමහර වෙලාවට අත් දෙක විතරක් කපන්න ඇති. අතකුයි කකුලකුයි කපන්න ඇති. නහය කපලා, කන් කපලා, අතපය කපලා මොනතරම් දුකක් විඳින්නේ නැද්ද? සංසාරේ මේ දුක් අපි විඳින්නේ නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඊට අමතරව තවත් නොයෙක් බොහෝ දුක්ඛන්දරාවන්ට අපි මුහුණ දීලා තියෙනවා. සමහර වෙලාවට අපේ දරුවෝ අපි බලාගෙන ඉන්නකොටම මරලා දාන්න ඇති. අපේ දරුවෝ අපි බලාගෙන ඉන්නකොටම අපෙන් පැහැරගෙන සිංහයෝ, කොටියෝ, කිඹුල්ලු වගේ සත්තු අපි බලාගෙන ඉන්නකොටම ගිලලා දාන්න ඇති. වෙනත් නොයෙක් උපක්‍රම පාවිච්චි කරලා අපි ඉදිරියේම දරුවෝ මරන්න ඇති. එහෙම අවස්ථාවකට මූණ දෙන්න ලැබුණා නම් ඒ කාලේ අපි මේ අවස්ථාවට කොහොම මූණ දෙන්නේ නැද්ද? මෙදා ඔබේ සුරතල් දරුවෝ දිහා බලලා ඔබ හිතන්නකෝ මේ දරුවන්ට ඒ ඉරණම ඇත්තුනොත් අපිට මොකක් වෙයිද? එදත් එහෙම්මම තමයි පින්නතුනි. සමහර වෙලාවට ස්වාමියා ළඟ හිටපු තමන්ගේ භාර්යාව බලෙන් පැහැරගෙන යන්න ඇති. ස්වාමියා මරලා අරන් යන්න ඇති. ස්වාමියාට ගහලා අතපය කඩලා බිරිඳ අරන් යන්න ඇති. ස්වාමියාගේ අතපය බැඳලා ස්වාමියා බලාගෙන ඉන්නකොටම තමන්ගේ බිරිඳ කෙලසන්න ඇති. අම්මා තාත්තා අපි බලාගෙන ඉන්නකොට කොච්චර මරන්නේ නැද්ද? අපේ අම්මලාට තාත්තලාට දරුවන්ට නෑදෑ හිතමිතුරන්ට පින්නතුනි භයානක ලෙඩ දුක් හැදෙන්නේ ඇති. ඒ ලෙඩ දුක් නිසා භයානක විදිහට ඒ අය මැරෙන්නේ ඇති. මැරෙන දිහා බලාගෙන ඉන්නව ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැති වෙන්නේ ඇති. අපි කොයිතරම් අසරණ වෙන්නේ නැද්ද? වසංගත රෝග බෝ වෙලා මව්පියන්ට දරුවන්ට නෑයන්ට ඒ රෝග හැදිලා වේදනාව විඳලා ඒ වසංගත වලින් ඕන තරම් සංසාරේ අපි මැරෙන්නේ ඇති. බඩගින්නේ වේලිලා කොච්චර මැරෙන්නේ නැද්ද? පිපාසයෙන් දුක් විඳලා කොච්චර මැරෙන්නේ නැද්ද? මේ ආදි වශයෙන් නොඑක් ආකාරවලින් අපි මැරෙන්නේ ඇති. සිංහයෝ, කොටියෝ, කිඹුල්ලු පණ පිටින් ඉරේලා ආත්ම කීයක් අපි කාලා ඇද්ද? රජවරු අමනාප වෙච්ච නිසා ප්‍රදේශ පිටින් ගිනි තියලා අපි දරුවොත් එක්ක මොනතරම් ගින්නෙන් පිච්චිලා ඇද්ද? පින්නතුනි මේ වාගේ කියලා නිමක් කරන්න බැරි තරම් මනුස්ස ලෝකේ දුක් අපි කොච්චර විඳලා ඇද්ද? ඒ දුකට සමාන කරන්න බැරි තරම් දුක සතර අපායේ ඉපදිලා විඳලා තියෙනවා. අපි ඔක්කොම අපි හැම කෙනෙක්ම අනන්ත අප්‍රමාණ ජීවිතවල හිතාගන්න බැරි තරම් දුක් විඳලා තියෙනවා. පින්නතුනි මෙන්න මේකට තමයි කියන්නේ අතීත සංසාරේ දුක. පින්නතුනි අතීත සසර අපි විඳපු දුක
හයවෙනි සංවේග වස්තුව හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කරුණ ගැන හිතලා සංවේග උපදවන්න. ඒ පිළිබඳව කල්පනා කරන කෙනෙකුට ඒ සංවේගය නිසාම අප්‍රමාදය හොඳින් ලබන්න පුළුවන් වෙයි කියලා. අප්‍රමාදී වෙන්න උනන්දු වෙයි කියලා. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කරන්නේ. පින්නතුනි ලැබිලා තියෙන ඊටාම උතුම් අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගන්න මේ කරුණ මෙනෙහි කරන එක අපිට ලැබුණ හොඳ අවස්ථාවක්. පින්නතුනි මේ ලැබිලා තියෙන අවස්ථාවේ අපි සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් මාර්ගයක් ඵලයක් ලබා ගන්න උත්සාහ කළේ නැත්නම් ඇති වෙන තවත් දුකක් තියෙනවා. ඒක තමයි හත්වෙනි සංවේග වස්තුව. ඒ තමයි අනාගත සංසාර දුක. දැන් අපි මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් පින්නතුනි අතීතයේ විඳපු දුක අපිට අනාගතෙත් ඒ විදිහටම විඳින්න වෙනවා. පින්නතුනි ලැබිලා තියෙන අවස්ථාව මනාව සිහියෙන් නුවණින් ප්‍රඥාවෙන් විමසන්න ඕනේ. අපි ආපු සංසාරේ අපිට බුද්ධෝත්පාද ලැබුණ අඩුයි. වැඩියෙන් ලැබුණේ අබුද්ධෝත්පාද කාලේ. ඒ අබුද්ධෝත්පාද කාලේ ඉපදිලා පින් කරන්න දන්නේ නැතුව, හොඳ නරක දන්නේ නැතුව, අකුසලේම ගැලිලා ඉඳලා, අකුසල් පිටින්ම මැරිලා, නැවත නැවත මේ සසරම අපි පෝෂණය කළා. ඔය අතර බුද්ධෝත්පාදත් ලැබුණා. සත්පුරුෂයොත් මුණ ගැහුණා. නමුත් අපි හරියට ප්‍රයෝජන අරන් නැහැ වගේ. අපිට ආයෙත් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා. මේ අවස්ථාවත් පෙර වගේම මග ඇරෙන්න අරිනවනම් අපි මොනතරම් අවාසනාවන්තද? නමුත් පින්නතුනි සමාජ දිහා බලහම හුඟක් දෙනා නම් මේ බුද්ධෝත්පාදයත් පෙර වගේම ගෙවලා දාන්න සූදානම් වෙන බවක් පේන්නේ. පින්නතුනි අපි බුද්ධ ආගමේ ඒ නිසා අපි දැන් මිදිලා ඉන්නේ. එහෙම හිතන්න එපා කවුරුවත්. මොකද පින්නතුනි බෝසතාණන් වහන්සේ පෙරම් පුරන්න පටන් ගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේලා 512028ක් උන්වහන්සේ පෙරම් පුරන කාලේ බිහි වෙලා තියෙනවා. ඒ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරලා තියෙනවා. 512028ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් වැඩි ප්‍රමාණයක් පින්නතුනි අපිත් දැකලා තියෙනවා කියන එක සැකයක් නෑ. ඒ තරම් බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණයක් දැකලා තිබුණත් අපි තාම සංසාරී. ඒ කියන්නේ මේ අවස්ථාවට වැඩියෙන් අවස්ථා ලැබිලත් අපි ප්‍රයෝජන ගත්තේ නෑ කියන එකනේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කට උන්වහන්සේ දැක්ක වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දැක්කොත් තමයි භාග්‍යතුන් වහන්සේ දැක්ක වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාව අපි අතහැරියොත් අනාගතයේ විඳින්න තියෙන දුකත් අතීතයේ විඳපු දුකත් කොයිතරම්ද? ඒසා දුකක් අනාගතයටත් අපිට විඳින්න වෙනවා කියන එකයි. මොකද අපි මිදීමක් සිදු වෙන්නේ නැති නිසා. මේ භවේනුත් මිදෙන්න සූදානම් නැති නිසා. ඒ සඳහා කටයුතු කරන්නේ නැති නිසා අනාගත සංසාර දුකත් අපිට උරුමයි. ආන්ගේ අනාගත සංසාර දුක
මෙනෙහි කරන්න ඕනේ. මොකද අතීතයේ විඳපු යම් දුකක් ගැන මෙනෙහි කළා නම් අනාගතෙත් ඒ වගේම දුකක් විඳින්න වෙනවා අපිට. මොකද අපි තාම සසර කෙරවල කරන්න සූදානම් නැහැ. මිදෙන්න සූදානමක් නැහැ. එනිසා ඒ දුක්ඛන්දරාව මෙනෙහි කරමින් අතීතයේ මෙහෙම දුකකට මට මූණ පාන්න සිද්ධ වෙනවා නම් මෙහෙම දුකක් අත්විඳින්න සිද්ධ වෙනවා නම් මම තව අතීතයට යා යුතුද? සසර තව ඉදිරියට අරන් යා යුතුද? මිදෙන්න අවස්ථාවක් නැවත ලැබිලා තියෙන මේ මොහොතේ එයින් මිදෙන්න උත්සාහ කරන්නේ නැතුව තවත් මේ මොකද කරන්නේ කියන කාරණාව හිතලා අතීතයේ විඳින්න ඇති දුක්ඛන්දරාවන් ගැන හිතලා කටයුතු කළ යුතුයි. අන්‍ය අතීත අනාගතයේ සසර විඳින්න තියෙන දුක මෙනෙහි කරලා සංවේග ඉපදිය යුතුයි. ඒක තමයි පින්නතුනි 7 වෙනි සංවේග වස්තුව. 8 වෙනි සංවේග වස්තුව තමයි වර්තමානයේ ආහාර හොයාගන්න. අපිට තියෙන දුක මේ මොහොතේ ජීවත් වීම සඳහා ආහාර පාන සපයා ගැනීම සඳහා මොකද්ද කරන්නේ? මොන විදිහේ වැඩක්ද කරන්නේ? කොයි විදිහේ කාරණාවක යෙදුනොත් ඒ ආහාර පාන සුලභ කරගන්න පුළුවන් වෙයිද? පින්නතුනි ඔබට තේරෙනවා ජීවත් වෙන්න කොයිතරම් දුක් විඳිනවද කියලා. අපි විඳින දුක්ඛන්දරාවෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වීම උදෙසා මෙන්න මේ සංවේග වස්තුව 8 වෙනි සංවේග වස්තුව හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ජීවිතේ පවත්වා ගැනීමේ දුක. පින්නතුනි මීට අනුව සංවේග උපදවලා කරුණු දක්වලා මනාව දේශනා කරලා පුද්ගලයාගේ හිත සසරින් මිදෙන්න උවමනාමයි කියන තැනට දියුණු කරලා තමයි බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් දෙන්නේ. ආන් ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා සම්පූර්ණ වීරිය යොදලා මාස 3ක් මේ කරණීය මත සූත්‍රයේ පිළිබඳව තමන්ගේ ඥාණය වඩලා මෛත්‍රී භාවනාව දියුණු කරලා උන්වහන්සේලා රහත්ත්වයටපත් වුණා. නමුත් පින්නතුනි මේ කරණීය මත සූත්‍රය යම් කාලෙක අපි කටපාඩම් කරගෙන අපිට උවමනා වෙච්ච වෙලාවකට ඊටාම කෙටි කාලයකින් මේ ගාථා 10 සජ්ජායනා කරලා අපි ඉවර කරනවා. පිළිතුරු මේ ගාථා 10 ඒ විදිහට සජ්ජායනා කරලා ඉවර කරලා අපිට පුළුවන් වෙයිද මේ සූත්‍ර දේශනාව අහලා ඒ සූත්‍රයට අනුව කටයුතු කරලා සසරින් එතර වුණ භික්ෂුන් වහන්සේලාගේ මට්ටමට එන්න? පින්නතුනි උන්වහන්සේලා මේ දේශනාව අහලා ඒ දේශනාවට අනුගත වෙලා ඒත් එක්ක කොහොම කටයුතු කළාද? උන්වහන්සේලා ඒ නිසා මේ දේශනාව පාදක කරගෙනම සසරින් මිදුණා. නමුත් එහෙම කටයුතු නොකරන අපි මේ සංසාරේ කරණීය මෙත්ත සූත්‍රෙත් ඇහැව්වා, කටපාඩනුත් කරගත්තා, ඕනතරම් සජ්ජායනත් කළා. මේ වෙනකොට කී පාරක් සජ්ජායනා කරලා ඇද්ද? නමුත් අපිට වෙච්ච දෙයක් නෑ. පින්නතුනි මේ තරම් ප්‍රඥාව තිබ්බ හේතු සම්පත් මනාව සැකසීලා තිබුණ භික්ෂූන් වහන්සේලාටත් මාස 3ක් මහන්සි වෙන්න සිද්ධ වුණා නම් මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අරහත්ත්වයට යන්න විනාඩි ගානකින්
මේ සූත්‍රය කියලා අපිට සසරින් එතර වෙන්න පුළුවන් වෙයිද? පින්නතුනි, අපිට ඊට වඩා මහන්සි වෙන්න වෙනවා. ඒ සඳහා වීරිය අවශ්‍යයි. ඒ සඳහා හොඳ අදිෂ්ඨානයක් අවශ්‍යයි. පින්නතුනි, වීරියෙන් අදිෂ්ඨානයෙන් යුක්තව මේ කරණීය මත සූත්‍රය හොඳින් අවබෝධ කරගෙන ඒ තමන්ගේ ජීවිතයට අදාළ වෙන හැටි අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත දේ ජීවිතයට එකතු කරගෙන හිත දියුණු කරගෙන මාර්ගඵල ලාභීත්වයටපත් වෙන්න කටයුතු කරන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු කාරණාවෙන් පැහැදිලි වෙන්නේ. අපි කල යුත්තේ එයයි. අපි හිතන්න ඕනේ සාමාන්‍ය සූත්‍ර දේශනාවක් අහලා කෙනෙක් නැගිටලා යනවා නම් කලින් හිටපු පුද්ගලයාම නම් ඒ නැගිටලා යන්නේ ඒ පුද්ගලයාගේ කිසිම චර්යාවක් නැගිටලා යනකොට වෙනස් වෙලා නැත්තම් ඔහු ඒ සූත්‍රයේ තේරුම් අරන් තියනවාද? පින්නතුනි, ඔහු ඒක තේරුම් අරගෙන නැහැ. යම් කිසි පුද්ගලයෙක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්ද ඒ ස්ථානයට පැමිණියහම ඒ දේශනාවෙන් නියම ප්‍රයෝජනෙ ගත්තනම් ඒ පුද්ගලයා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. තවත් විදිහකට කිව්වොත් ධර්ම දේශනාව අහන්න වාඩි වෙච්ච කෙනා එතනින් නැගිටින්න ඕනේ වාඩි වුණ කෙනාට වඩා හාත්පසින් වෙනස් කෙනෙක් වෙලා. ධර්මයේ රසය දැනිලා ඒ ධර්මය අවබෝධ වෙලා ප්‍රීතියටපත් වෙලා තමන් කරන වැරදි තේරුම් අරගෙන ඒ වැරදි හදාගන්න අදිෂ්ඨාන කරලා ඒ පිළිබඳව වීරිය වඩනකොට ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා තමන්ගේ හරි ජීවිතයට වැරදි ජීවිතයට වඩා උසස් ජීවිතයකට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. පින්නතුනි, මෙන්න මේ කාරණා ටික සිද්ධ වුණේ නැත්තම් සූත්‍ර 1000ක් ඇහුවත් සූත්‍ර 10000ක් ඇහුවත් අපි එතනමයි. හිතලා බලන්නකෝ මේ ජීවිතේ අපි කොච්චර බණ අහලාද? අහපු ප්‍රමාණය, අහලා තියෙන සූත්‍ර ගණන. නමුත් හිතලා බලන්නකෝ පින්නතිනි, එච්චර බණ අහලා අපේ ජීවිතේ කොච්චරද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න. මේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව අහලා තමන් දියුණු වෙනවා කියලා. ජීවිතේ හදා ගන්නවා කියලා. තමන් සතුව තියෙන කෙලෙස් අඳුරගෙන ඒ කෙලෙස් අඩු කර ගන්නවා කියලා. ඉන්න තත්වයට වඩා හුඟා දියුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. ඒ අදිෂ්ඨානයේ හිතේ තියාගෙන මේ උතුම් වූ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු. ඒ ඔබට මහත් අනාගත ලාභයක් උදා කරන බව සත්‍යයි. පින්නතුනි, අපි බලමු කරණීය මත සූත්‍රයේ පිළිබඳව. මේ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ මොනවද අපිට දේශනා කළේ? අපේ ජීවිත නිවැරදි කරගන්න අපේ බුදුරජාණන් වහන්සේ මොන වාගේ කරුණ සමුදායක් මේ දේශනාව තුළින් දේශනා කළාද? සූත්‍ර දේශනාව ආරම්භ කළේ කරණීය මත්ත කුසලේන. බණ අහන පින්නතුන් වැඩි පිරිසකට මම හිතනවා මේ සූත්‍ර දේශනාව හොඳට පාඩම් කියලා. ඒ නිසා මේ වචනයක් ගානේ කරුණු පැහැදිලි කරනකොට ඔබට ඒ සඳහා හිත යොමු කරන්න හුඟක් පහසුයි. පින්නතුනි,
මේ සූත්‍රයේ මෙතන කරණීය කියන වචනේ තේරුම තමයි යම්කිසි දෙයක් කිරීමෙන් Tamanට දියුණුවක් ඇති වෙනවා නම් අන්න එය කරන එක තමයි මෙතන කරණීය කියලා කියන්නේ. මත්ත කියලා කියන්නේ මෙලව හා පරලොව දියුණුව සඳහා කරන දේවල්. යන්තං සන්තං පදං අபிසමිච්ච යම් නිර්වාණයක් තියෙනවා නම් එම නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද කියන එක තමයි මේ සූත්‍රයේදී තිලෝගුරු අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පින්නතුනි මොනවද මෙතන මේ සක්කෝ කියලා කියන්නේ? සක්කෝ කියලා කියන්නේ සමත් කෙනෙක්. එහෙම නැත්නම් දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ කියන එක. මොකටද? මේ සසරින් මිදෙන්න. උජූච වංක එහෙම නැත්නම් තමන් තුළ ඇති ඇද ගති, වැරදි ගති, අකුසල් පුරුදු නැති කරගන්න ඕනේ. සූජූච කියලා කියන්නේ මනාව ඍජු වෙන්න ඕනේ කියන එක. නමුත් පින්නතුනි මෙතන ඍජු කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් තමන්ගේ වැරදි හදාගෙන නිවැරදි වෙනවා කියන කාරණාවට නෙමෙයි මෙතන ඍජු වෙනවා කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන් මගට පිළිපන් කෙනාටයි මෙතන සූජූච කියලා කියන්නේ. අන්න ඒ පුද්ගලයා නිවනට යන කෙටිම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. සුවච සුවච කියලා කියන්නේ අවවාදයක් කරාම ඒක හොඳින් අහගෙන ඉඳලා පිළිගන්න කෙනාට. පින්නතුනි කීකරු බව, සුවච බව අපේ ශාසනයේ ඊ타ත්ම ඉහළින් අගය කරන ලක්ෂණ. භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් සඳහන් කරනකොට ශාසනයට අලුතෙන් ඇතුළු වෙච්ච භික්ෂුන් වහන්සේලාට ඊටා විශේෂයි. තමන්ගේ ආචාර්යවරයාට, තමන්ගේ උපාධ්‍යවරයාට කීකරු වෙන්න ඕනේ. කියන දේ හොඳට අහන්න ඕනේ. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා අපිට මඟ පෙන්වනකොට අපේ වැරද්ද දැකලා වැරද්ද හැටියට පෙන්වලා අපේ ගුණය දැකලා ගුණය හැටියට පෙන්වලා වැරදි තැන අවවාද කරනවා, නිවැරදි තැන ප්‍රශංසා කරනවා. අපි හැමෝම ප්‍රශංසා කරනවට හරි කැමතියි. පින්නතුනි ප්‍රශංසා කරනවට කැමති වගේම චෝදනා කරනකොටත් සතුටු වෙන්න ඕනේ. හේතුව ඒ චෝදනාව මම ප්‍රශංසා ලබන පුද්ගලයෙක් බවට පත්කරන්න මහත් උපකාරයක් මට කරනවා. මගේ වරද හොයාගන්න මට මනාව මඟ පෙන්වනවා. වැරදි අඩුපාඩු නැති ජීවිතයක් ගොඩනගා ගන්න කැමති කෙනෙකුට අඩුපාඩු පෙන්වන එක සතුටට හේතුවක්. අපි පින්නතුන් අහලා තියෙනවා. අපේ රාහුල මහරහතන් වහන්සේ පුංචි කාලේ බැලි අහුරක් අරගෙන අහසට විසි කරලා ප්‍රාර්ථනාවක් කරනවා කියලා සඳහන් කරනවා. මේ දෝති කොච්චර වැලි තිබුණද? ඒ වැලියට ගණනට මට අද අවවාද ලැබෙන්න කියලා. අනුශාසනා ලැබෙන්න කියලා. ජීවිතේ නිවැරදි කරගන්න. වත්තබ්බ සාමණේරයන් වහන්සේගේ කතාව මේ සඳහා හරිම වටිනවා. සරියුත් මහරහතන් වහන්සේගේ චරිතය සුවච බව තේරුම් ගන්න
අපිට මහා උපකාරයක් කරනවා. ඒ කීකරු බව සසරින් මිදෙන්න අපිට කරන උපකාරය මෙන්න මෙච්චරක් කියලා වචන වලින් කියන්න බැරි තරම්. ඒ නිසා හැම කෙනෙක්ම වැඩිහිටියාගේ අවවාදය, අනුශාසනාව ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. එදාට ඔවුන්ගේ ශාසන ප්‍රෞජ්‍යාව දවසින් දවස දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. ආලෝකමත් කරගන්න බොහොම පහසු වෙනවා. පින්නතුනි සමහර අය අවවාද අනුශාසනා කරනවට කැමති නැහැ. එතකොට කේන්ති ගන්නවා. වික්ෂුන් වහන්සේලාත් එහෙමයි. අවවාදයක් අනුශාසනාවක් කරනකොට නිතර කේන්ති ගන්නවා නම් ඒ අවවාද අනුශාසනා පිළිගන්න කැමති නැත්තම් නොසරුක් බවක් වෙන්නනවා නම් ඒ අයට අවවාද කරන්න බොහෝ වෙලාවට ඉදිරිපත් වෙන්න අන් අය අකමැති. එහෙම වෙච්චහම ඒ පුද්ගලයාට කොච්චර පාඩුද? ශාසනය ඇතුලේ තමන්ගේ හිතුමතේ වැඩ කරලා හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. පස්සේ කාලේ පිරිහෙනවා. ඊට පස්සේ සමහරලාට සිවුරු ඇරිලා යනවා. සිවුරු ඇරලා ගිහිල්ලා තවත් මහ ප්‍රපාතයකටම තමයි වැටෙන්නේ. අන්තිමට මේ පුජ්‍යලයා එළව මෙලව දෙලවම පරිහානියටපත් කරගත්ත කෙනෙක් වෙනවා. පස්සේ කරුණ වැටහුණත් සමහරලාට කරන්න දෙයක් නැතුව යනවා. අකුසල්ම කරලා වැරදි ක්‍රියාවන්ගෙම යෙදිලා ජීවිතෙත් හුඟක් ගෙවිලා. පින්නතුනේ සමහර වෙලාවට හිතනවා දැන් කරන්න දෙයක් නැහැ. සංසාරේ ඔහොම තමයි. කොච්චර මෙහෙම වෙන්නේ ඇද්ද? ඒ ආදි වශයෙන් හිතා නැවතත් ඒ වැරදි ක්‍රියාවලම යෙදෙනවා. ආන්ගේ නිසා මේ සුවච බව කියන එක සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තිබිය යුතු ඊටාම වටින ගුණාංගයක්. මෘදු කියලා කියන්නේ සෞම්‍ය ස්වභාවයක් ඇති පුද්ගලයෙක්. අනතිමානී කියලා කියන්නේ මානය අඩු කීකරු පුද්ගලයෙක්. ඊළඟට පින්නතුනි මෙතන විස්තර කරනවා කරණීය සහ අකරණීය ධර්ම. මොනවද මේ කරණීය සහ අකරණීය ධර්ම? කරණීය ධර්ම කියලා කියන්නේ සිල් සම්බන්ධයෙන් තමන්ගේ ඇති දුර්වලකම්. එහෙම නැත්නම් සීල විපatti, ditthi විපatti. ඒකේ සම්මා දිට්ඨියේ ඇති අඩුපාඩු. ආචාර විපatti, ආචාර ගෝචර බව. ආජීව විපatti. ජීවත් වීම සඳහා කරන වැරදි වැඩ. මෙන්න මේවට කියනවා අකරණීය ධර්ම කියලා. පින්නතුනි ඊළඟට අපි බලමු කරණීය ධර්ම මොනවද කියලා. පින්නතුනි කරණීය ධර්ම කියලා කියන්නේ කෙටියෙන්ම තිදොර සංවර කර ගැනීම. මෙන්න මේ විදිහට කරණීය හා අකරණීය කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඒ නිසා කුසලයත් අත්ත් කුසල හා අනත්ත් කුසල කියලා දෙකොටසකට බෙදලා තියෙනවා. යමෙකුට යමක් කරාම එයින් Tamanට ලැබෙන්නේ දියුණුවක් නම් ඒක අත්ත් කුසලයි. යම් ප්‍රතිපදාවක් තුලින් Taman පිරිහෙනවා නම් එය අනත්ත් කුසල කියලා හඳුන්වනවා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහෝ සූත්‍ර
භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙනම තමයි දේශනා කරලා තියෙන්නේ. මොකද පින්නතුනි මේ සිව්වනක් පිරිසේ භික්ෂූන් වහන්සේලාම තමයි ප්‍රධාන. ඒ නිසා කරණීය මත්ත සූත්‍ර දේශනාව පිළිපදින ගිහි අයට පවා තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න හොඳට පුළුවන්. දේශනාව ළඟ ප්‍රධාන වුණේ භික්ෂූන් වහන්සේලා නිසා භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වනකොට භික්ෂූන් වහන්සේලාම ආමන්ත්‍රණය කරලා මහණෙනි කියලා දේශනාව කරලා තියෙනවා. නමුත් ඒක භික්ෂූන් වහන්සේලාට විතරක්ම කරපු දේශනාවක් නෙමෙයි. ඒකයි මෙතන සඳහන් කරන්නේ. ගිහි පින්නතුන්ට පවා තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දේශනා කරලා තියෙනවා. නිවැරදි කරගන්නවා විතරක් නෙමෙයි මාර්ගඵල දක්වාම යන්න පුළුවන්. පින්නතුනි අපි මුලින්ම භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ දේශනා කළ කරුණු සලකලා බලලා ගිහි පින්නතුන් සඳහා කරුණු දේශනා කරලා තියෙන්නේ කොහොමද කියන කාරණාව සලකලා බලමු. පින්නතුනි කිසියම් භික්ෂූන් වහන්සේ නම තමන්ගේ සීලය paludu කරගන්නවා නම් එහෙම නැත්තම් එක්විසි අනේසනයන්ටපත් වෙනවා නම් අංගේ එක්විසි අනේසනයන් තමන්ගේ ජීවිතෙන් ඉවත් කරගන්න දුරු කරගන්න ඒ කිසි අනේසනයන්ට පත් වෙන එක මගහරව ගන්න කරුණ දැනගෙන ඒ භික්ෂුන් වහන්සේලා උත්සාහ කරන්න ඕනේ. මොනවද එතකොට පින්නතුනි මේ එක්විසි අනේසන කියලා කියන්නේ? භික්ෂුවක් විසින් නොකළ යුතු කරුණු 21ක් ගැන භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරනවා. මුලින්ම සඳහන් කරනවා උණ බට දීම. මොකද්ද මේ උණ බට දීම කියලා කියන්නේ? පිළිතුරේ එතන එහෙම සඳහන් කරලා තියෙන්නේ පන්සලේ තියෙන සංඝසතු දීපල දායක පිරිසට හෝ වෙනත් අයට දෙනවා නම් ඒක මහත් වූ වරදක්. ඒක තමන්ගේ සීලයටත් හොඳමදි. ඒ නිසා එහෙම කරනවා නම් ඒක නොකළ යුතු කාරණාවක්. ඊළඟට තියෙනවා පන්සලේ තියෙන කොළ වර්ග, නොඑක් මල් වර්ග, දැහැටි දඬු වගේ දේවල්, මුව දෝන පැන්, නාන පැන්, සුවඳ සුණු කියලා සඳහන් කරන්නේ මේ සබන් වගේ දේවල්. ආලේපන වර්ග. මේ දේවල් දායකයන්ට හෝ බැහැරින් යන කාටවත් නොදිය යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ Taman පහත් කරලා ගිහි අය උසස් කරලා කතා කරන එක කපටිකම නිසා. ගිහි අයගෙන් සැලකිලි සත්කාර සිව්පසේ ලබන්න ගිහි අය උසස් කරලා කතා කරනවා. අවධානය යොමු කරගන්න. ඔවුන් අගේ කලාවෙන්ද තමන් පහත් කරගන්නවා. ගිහි අයගේ හිත් දිනා ගැනීම සඳහා සත්‍යත් අසත්‍යත් මුසු කරලා කතා කරනවා. සමහර වෙලාවට ධර්මයක් අධර්මයක් මුහු කරලා කතා කරනවා. ඔවුන්ගේ හිත දිනා ගන්න ඕන නිසා. දායකයන්ට හිතවත් බව පෙන්වන්න උවමනා නිසා. සමහර වෙලාවට ඒ හිතවත් බව තවත් තහවුරු කරන්න ඔවුන්ගේ දරුවෝ
හුරතල් කිරීම ආදී දේවලුත් කරනවා. ඊට අමතරව ගිහි අයගේ කටයුතු වෙනුවෙන් ඒ තැන් වලට ඇවිදගෙන යනවා. පණිවිඩ අරන් යනවා. ගිහි අය සතුටු කරන්නේ. ඒ අයගේ වැඩ කරලා දෙනවා. ඊට අමතරව වෛද්‍ය කර්ම, නක්ෂාස්ත්‍රය මේ ආදී දේවල් මේ 21 අනේසනයන්ටම අයිති වෙනවා. පිළිතුරු මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් දීඝනිකායේ චූල සීල, මධ්‍යම සීල, මහා සීල ආදී වශයෙන් විස්තර කෙරෙන තැන මනාව පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඒ වගේම මේ අන්ධ විද්‍යාව ආදී පිළිබඳව එහි කරුණු පැහැදිලි කරනවා. පින්නතුනි මෙන්න මේ කරුණ වලට තමයි මේ කිසි අනේසන ධර්ම කියලා සඳහන් කරලා තියෙන්නේ. යම් භික්ෂුන් වහන්සේ නමක් මේ කරුණ තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම් සසරින් මිදෙන්න ඕනේ නම් සිල් පිරිසිදු කරගන්න ඕනේ නම් ආර්යයන්ගේ අනුකම්පාව Tamanට ලැබෙනවට කැමති නම් ලෝකයට මහා සත්පුරුෂයෙක් වෙන්න කැමති නම් මේ අඩුපාඩු කෙමෙන් තමන්ගේ ජීවිතේ මග හරව ගන්න ඕනේ. මේ දේවල් වලින් වැළකුණ කෙනාට තමයි පින්නතුනි නිවන පහසුවෙන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. මහා සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් මේ දේවල් කරනවා නම් ආන් ඒවට තමයි අනත්ත් කුසල කියලා කියන්නේ. මොකද පින්නතුනි අපි ළඟ තියෙන යම් ප්‍රතිපදාවකින් අපි ඉන්න තැනිනුත් පහළට නම් වැටෙන්නේ. ඒක ඊටාම අනර්ථකාරී දෙයක්. ඒ නිසා තමයි මේවට අනත්ත් කුසල කියලා කිව්වේ. තමන්ට අයහපතක් කරගන්න තියෙන දක්ෂතාවයක් හැටියටයි මේවා හඳුන්වන්නේ. තමන්ට යහපතක් කරන්න තියෙන දක්ෂතාවය නෙමෙයි. තමන්ට අයහපතක් කරගන්න තියෙන දක්ෂතාවය. මොකද පින්නතුනි මේ අපි සඳහන් කරපු 21 අනේසන සමහර දේවල් වලට කොයිතරම් දක්ෂ බවක් තියෙන්න ඕනද? දායකයන්ගේ හිත දිනා ගන්න කතා කරන්න. ඒ තුලින් දායකයෝ පහදව ගන්න. මේ ආදී තවත් කරුණු. ඒ සඳහා කොච්චර වෙහෙසෙනවද? සමහර කෙනෙක් මුළු ජීවිත කාලයක් කැප කරනවා. දවසේ වැඩි කාලයක් කැප කරලා තියෙන්නේ තමන් පහත් කෙනෙක් බවට පත් වෙන්න. නමුත් ලෝක සම්මතයේ අපි කැප වෙන්න ඕනේ උසස් කෙනෙක් බවට පත් වෙන්න. නමුත් මෙතන කැප වෙලා තියෙන්නේ මේ ධර්මයන්ගෙන් යුක්ත නම් තමන් පහත් කෙනෙක් බවට පත් වෙන්න. ඒ සඳහා දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ දක්ෂතාවය මනාව ක්‍රියාත්මක කරනවා. නමුත් පින්නතුනි ඒක ධර්මයේ තුලින් තේරුම් අරගෙන තමන් පහත් කෙනෙක් බවට පත් වෙන්න දරන වීරිය අත්හැරලා ඒ සඳහා තියෙන දක්ෂතාවය උසස් කෙනෙක් බවට පත් වෙන්න යොමු කරගත්තොත් කොච්චර වටිනවද? විය යුත්තේ ඒකයි. ඊට අමතරව හැසිරිය යුතු හා නොහැසිරිය යුතු තැන් භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. පින්නතුනි නොහැසිරිය යුතු තැන් මොනවද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා.
වෛශ්‍යාවන් සිටින ප්‍රදේශය. ස්වාමියා මරණයටපත් වුණ අපි කියනවා කණවැන්දුම් තත්ත්වයටපත් වුණ ස්වාමියා දාලා ගිය ස්ත්‍රීන් සිටින ප්‍රදේශය. අවිවාහක තරුණියන් සිටින ප්‍රදේශය. එනතන් අවිවාහක තරුණියන් සිටින නිවෙස් වලට නිතර සමහර වෙලාවට තනියම යන එක. පණ්ඩකයන් සිටින ප්‍රදේශය. භික්ෂුණීන් සිටින ප්‍රදේශ සහ නොයෙක් බීම වර්ග තියෙන තැන්. විශේෂයෙන් පින්නතුනි මත්ද්‍රව්‍ය වගේ නිතර පාවිච්චි කරන අය ඇසුරු කරනවා නම් තියෙන ප්‍රදේශ වලට ගමන් කරනවා නම් ඒක නොකළ යුතු දෙයක්, නොයා යුතු තැනක් හැටියට දක්වනවා. මෙන්න මේ තැන්වල හැසිරෙන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ නොහැසිරිය යුතු තැන් හැටියට දේශනා කරලා තියෙනවා. ඊට අමතරව රජ ඇමතිවරු, තීර්ථක ශ්‍රාවකයෝ එවන් අය සමග ගිහි අය යම්සේ ඇසුරු කරනවද, ගිහි කෙනෙක් රජවරු, රජ ඇමතිවරු, තීර්ථකයෝ, තීර්ථක ශ්‍රාවකයෝ ඇසුරු කරනවා වගේ ඇසුරට යන්න එපා කියලා කියනවා. ගිහි අය ඒ අය ඇසුරු කරන්නේ යම්සේද පැවිද්දාත් ඒ විදිහට මේ අය ඇසුරු කරන්න එපා කියන කාරණාවයි මෙතන දේශනා කරලා තියෙන්නේ. ඊට අමතරව පින්නතුනි මේ බුද්ධ ශාසනය පිළිබඳව ශ්‍රද්ධාව නැති, එහෙම නැත්තම් ශ්‍රද්ධාව නැහැ කියලා මෙතන අදහස් කරන්නේ ශාසනයට ගරු කරන්නේ නැති, නිරන්තරයෙන් අක්‍රෝෂ පරිභව කරන, වැරදි හොයන්න උත්සාහ කරන, බුද්ධ ශාසනයේ පිරිහීම දකින්න කැමති යම් කුලයක් වෙත්නම් එවැනි කුලවලට භික්ෂුවක් නොයා යුතුයි කියලා සඳහන් කරනවා. මෙන්න මේ සියල්ල අනත්ත් කුසල කියලා හඳුන්වලා තියෙනවා. නමුත් පින්නතුනි මේ සූත්‍රය දේශනා කරන්නේ අත්ත් කුසල කිරීම, අනත්ත් කුසල කිරීම සඳහා නෙමෙයි. අත්ත් කුසල් කිරීම සඳහා. මේ අනත්ත් කුසල කිරීමෙන් එක්තරා තැනක දේශනා කරලා තියෙනවා ශ්‍රමණ යකෙක් වෙන්න පුළුවන් කියලා. පින්නතුනි එක්විසි අනේසනේ මනාව හඳුනගෙන එයින් වැළකෙන්නේ නැත්තම්, ඒක හොඳට තේරුම් ගන්නේ නැත්තම්, ඒ වගේම මේ නොහැසිරිය යුතු තැන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව තමන් මනාව දැනගෙන භාග්‍යතුන් වහන්සේට කීකරු වෙනවනම් ලොකු ලාභයක් තියෙනවා. එහෙම නැත්නම් එක්විසි අනේසනිය යෙදෙමින් මේ නොහැසිරිය යුතු තැන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තැන්වලක් හැසිරෙනවා නම් අපි තාම භාග්‍යතුන් වහන්සේට ගරු කරන්නේ නැති, භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ගරු කරන්නේ නැති, කීකරු ශ්‍රාවක කියන තැනට ආපු නැති පිරිසක්. එහි ප්‍රතිඵලයක් හැටියට මරණින් පස්සේ ශ්‍රමණ යකෙක් වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. බොහෝ දුක් එහෙම වුණොත් අනුභව කරන්න වෙනවා. පින්නතුනි එහෙම සඳහන් කළේ පැවිද්දන්ගේ වශයෙන්. ගිහියන්ගේ වශයෙන්
Tamanට සුදුසු දේවල් ජීවිතයේ පිළිබඳව ජීවටෝපාය පිළිබඳව නුසුදුසු දේවල් මනාව අවබෝධ කරගන්න ඕනේ. සුදුසු සහ නුසුදුසු දේවල් මොනවද කියලා අවබෝධ කරගන්න ඕනේ. පින්නතුනි, අද ධර්මදේශනාව සඳහා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරන දෙවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. තුන්වෙනි ධර්ම දේශනාවෙන් මේ ගිහි අය විසින් කළ යුතු නොකළ යුතු දේවල් ජීවනෝපාය සඳහා සුදුසු නුසුදුසු දේවල් මොනවද කියන කාරණාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ධර්ම දේශනාව නිමා කරමු. පින්නතුනි, අද ඒ දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. මේ උතුම් වූ ධර්ම දේශනාව මේ විදිහට සිදු කරන්නේ චක්කුම් උදපාදී ධර්ම දේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමාටත් එතුමාගේ දයාබරණීය ස්වාමි දිනියටත් මේ ධර්ම දේශනා මාලාව ඉදිරියට කරගෙන යාම සඳහා එතුමාට බොහෝසේ ශක්තියක් වෙමින් උපකාර කරන ධර්මසිරි පෙරේරා පියාණන්ටත් ඒ මෑණියන්ටත් අනිකුත් සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටමත් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. දායක පින්නතුන්ටත් හේමක ඩයස් මැතිතුමා ඇතුළු මේ දේශනා මාලාව ඉදිරියට පවත්වන්න බොහෝසේ වෙහෙසමින් කටයුතු කරමින් උදව් උපකාර කරන ඒ සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටමත් ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.